යමදූත සූත්‍රය කියන සූත්‍ර දෙකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි යම රජවරු ඉන්නවා මම මේ කතාව කියන්නේ කාගෙන්වත් අහලා නෙමෙයි. මගේ නුවණට මගේ ඥානෙට බෙල මගේ අත්දැකීමෙන් මම දැකලා ඉන්නේ කියන්නේ. යමපල්ලෝ කියන කොටසක් ඉන්නවා. ඒ කොටසක් නැතුව නෙමෙයි. මගේ ඥානෙට දැකලායි මම මේ කියන්නේ මේ කාගෙන්වත් අහගෙන කියන එකක් නෙමෙයි කියලා මේ ආකාරයෙන් විග්‍රහ කරලා පැහැදිලි කරලා තියෙනවා සූත්‍රය. යම් කිසි පුද්ගලයෙක් දැන් කරන කටයුත්තක් තියෙනවා. බැඳිලා කරන කටයුත්තක් තියෙනවා. මෙන්න මේ කටයුත්ත ඒ පුද්ගලයාගේ ඊළඟ අත්දැකීමට උ බලාපොරොත්තු තියාගත්තොත් එහෙම ලෝකයේ මම මෙසේ කිරීමේ ජීවත් විය යුතුයි. ඒතකොට ඒ පුද්ගලයා චන්දරාගයෙන් බැඳිලා ඉන්නවා කටයුත්ත. දැන් මේ ලෝකේ රස්සාවල් කරන මිනිස්සු අතර ඉන්න විනිශ්චයකාරවෝ. හැබැයි එයාට බලාපොරොත්තුවක් තියනවා ලෝකේ අසාධාරණේ මැඩපවත්තලා සාධාරණේ නගා හිටවන එක හරි වැදගත් දෙයක්. ඒ නිසා මම ඒ සඳහා සේවයේ බැඳිලා ඉන්නවා. හරි වැදගත් සේවයක් මට හම්බෙලා තියෙන්නේ. ඒ දුරම ජීවත් වෙන්න ඕනේ ඒ කාර්යය කරනවා ඉන්න ඕනේ කියන හැඟීමක් තියෙනවා. එයා චන්දරාගයේ තියෙන විනිශ්චයකාරත්වය පිළිබඳ. විනිශ්චයකාරත්වයේ චන්දරාගයේ තියාගෙන මලෝ. ඔහුගේ සංකාරය වැළලා තියෙන ඒක නෙමෙයි. එයා උපදිනා විනිශ්චය කරන්නාව පිරිස යම් තැනක දින්නේ අන්නේ පිරිසේ හේතුඵලයක් වශයෙන්. විපාකම විපාකයක් වශයෙන්. ඒ විනිශ්චය කිරීමේදී එයා විනිශ්චය කරපු ආකාරයන් අනුව ඊට ගැළපෙන දෙයක් ඔහු එකින් තෝරාගෙන තීරලා යන කර්මයක්. චාතුරු මහා රාජිතකින් දෙවියන්ට අයිති කොටසේ. භූතයින්ගේ පටන්ගෙන පාලනය කරලා ඉඳන් සංවර කරගෙන ඒගොල්ලෝ හික්මා ගන්න පැත්තකින් උපදිනවා ওই විනිශ්චය කරන පිරිස. ඔය අතරින් අග්‍ර විනිශ්චයකාර මහා විනිශ්චයකාර ආදී වශයෙන් ඉහළ තැන්වලදී ගියේ කෙනා මොකද කරන්නේ ඔක්කොගේම නඩුවහන දෙන්න කියලා උපදිනවා යම රජුගේ. යම රජුගේ උපදිනවා. එයා ගිහිල්ලා උපදිනවා ඒක. ඒක තමයි යම රජුගේ. ඉතින් ඔතනින් මොකද කරන්නේ? ඔතනින් ශේෂ බුද්ධිලේ තීක්ෂණ බුද්ධිලේ යම රජුගේ කියලා ප්‍රධානී අවශ්‍යයෙන් දින් කරගන්නවා. එයා තමයි එතන ඉන්නේ ප්‍රධානී අග්‍ර විනිශ්චයකාරවා. ඉතින් ඒක හේතුඵලයක් වශයෙන් කර්ම විපාකයක් වශයෙන් ගිහින් උපදින තැනක් උපදින්න සලස් වෙන තැනක්. ඒකට හේතුවත් ඒ පිළිබඳව තියෙන චන්දරාගය. එතන උපන්නට පස්සේ මොකද කරන්නේ? ආයි එයා අවිද්‍යාව නිසා එයා තේරුම් ගත්තේ නැහැ මේක තමයි ලොකු වැඩි කියලා හිතාගෙන ගිහින් දැන් හිර වෙනවා ඉතින්ද. ආයි එයාට එතනින් බහැරට ගිහිල්ලා නම් තව වැඩ කරගෙන හිටිය වෙලාවක්. අර ලෝකයේ විද්‍යාව හොයා දෙන්න යන විද්‍යාඥයෝ කුටියට හිර වෙලා කාමරවලට හිර වෙලා කාමරේ දොස්තර බහින් නැතුව තමන්ගේ පෞල් කර ඔක්කොම පෞල් ජීවිත කලාකප්පල් වෙලා ගියත් එයා අත්තරින්නේ නැහැ කාමරේ. ඒක ඉතින් පොළ කැලලක් අහුලන්නවත් අතු ගන්නවත් පැත්ත පරාතට ඉන්න දෙන්නේ නැහැ කාටවත්. දැන් කාගේ කම්මල වාගේ හදාගෙන එතනටල එයාගේ පරීක්ෂණ කෑලි, නූල් කෑලි, වයර් කෑලි හැමදේම දාගෙන හැමතැනම යන්ත්‍ර සූත්‍ර කෑලි දාගෙන එයා අමුතුම ලෝකයක ජීවත් වෙනවා වෙන ලෝකයක් නෙවෙයි. දැන් මේක සංකාරයක්. එයා ඒ තුල ඉන්නවා. ඒ තුල පවතින මේ පැවැත්මේ අගය කරන තැනක් එයා. මෙන්න මේ වගේ මේ ලෝක සත්‍යය පැවැත්මේ දැන් අගය කරලා දැන් උඩ බැඳෙනවා. බැඳිලා ඒ කරින්තර හිතෙන් කයින් වචනෙන් කටයුතු කරනකොට ඒ සංකාර ගොඩ නැගෙනවා. ඒ සංකාරයෙන් අනුකූල විඥානය සංකාරපත්‍ය විඥානං කියලා උට ඒවෙදම ගොඩ නැගෙනවා. ඔව් ඉන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒ විඥානයේ අතීත අනාගත වර්තමාන තුන් කාලය හා සම්බන්ධයි. ඒ සම්බන්ධයෙන් අතීතයේ කරුණු වර ගන්නවා අධ්‍යක්ීම් ගන්නවා වර්තමානයේ පරිශීලනය ක්‍රමී ක්‍රියාත්මක කරනවා අනාගතයක් මනෝරාජ්‍ය වශයෙන් ගොඩනගනවා. ඔය ගොඩනගාගෙන ඔයකින් හටගත්ත සම්පීඩනය කියනවා ඒ දේ පිළිබඳ විඥාන. ආ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන්නේ මූලික විඥාන හයක්. මේකේ මූලික අවස්ථාව විපාක විඥාන. පුද්ගලයා ඒ විපාක විඥාන මට්ටමින් ඉන්නේ නැතුව නැවතත් සංඛාර ගොඩනගමින් නැත්නම් මේ පැවැත්මට ආසාවෙන් පැවැත්ම බලාපොරොත්තු වෙනවා. පැවැත්ම අගය කරමින්. ඒ ඇසකන දිවනාදී ශරීරයේ මන කියන මේවට හට ගන්නා වූ දැනීම්, පෙනීම්, ඇදීම් ආදී දේවල් යොමු කරන්න පටන් ගන්නවා Tamanට අවශ්‍ය කරන පැත්තට. අනිතර අවිද්‍යාවහගත විඥාන හට ගන්නවා බලාපොරොත්තු වෙති කරගෙන. අන්නේව තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියලා. අර විපාක විඥානේ නෙමෙයි අර ගොඩනගෙන විඥාන. අවිද්‍යාව නිසා කියන්නේ මොකද? ලෝකේ වටිනා දෙයක් තියෙනවා පැවැත්මේ මේ ආකාරයේ වටිනවා. මේ ආකාරයෙන් වෙන්නේ සිටීම හොඳයි. සමහර අය හොඳ පැත්ත අල්ලා ගන්නවා සමහර අය නරක පැත්ත අල්ලා ගන්නවා. කොයි පැත්තෙන් හරි අල්ලගත්තේ පැවැත්ම හොඳයි කියන එක. පැවැත්මේ අවස්ථාවක් මේ ස්වභාවය හොඳයි. පැවැත්මේ මොන ස්වභාවයක් හෝ හොඳයි කියලා හිත පිළිදෙව පුද්ගලයා එතන උපදින හේතු වෙන්නා වූ දේන් අත්හැරලා නැහැ. බණ කියන එක හොඳයි කියලා හිතා හිටිනවා බණ කියන්නේ කියලා උපදින්න පුළුවන්. ඥානවන්තයෙක් කියලා දීකන නුවණක් ඇත්තෙක් කියලා අනුන්ට දෙසායින්ද උපදිනවා. අර පොටිල හාමුදුරු අනුන්ට බණ කියා කියන්නේ කැමැත්ත අත්හැරින්නේ හරිහත්තරපත් වෙන දීච්ච බලාපොරොත්තුවක් නැහැ. ඊට වඩා ලොකුණ අනුන්ට බණ කියන්නේ. ඕම කරගෙන මේ අත් දෙවෙනි දැක්කා.
කකුසාන කෝණාගම කාශ්‍යප කියන බුදුරයන් වහන්සේලා තුන් දෙනෙක්ගේ කාලෙදී මම බණ කිව්වා. අදත් බණ කියනවා. ඔච්චර ලොකු දෙයක් මම කරන්නේ. හොඳ ප්‍රශංසාවක් ලබන්න පුළුවන් කියලා බුදුරයන් වහන්සේට කියනවා. ඔය සිද්ධියකට උන්වහන්සේ නිහඬව ඉඳලා. උත්තරයක් දුන්නේ නැහැ සත්‍යයට බල නිහඬව ඉඳලා. උත්තරයක් දුන්නේ නැහැ නැගිටලා යන්න තුච්ච පොඩිල යනවා කියලා. තුච්චය කියලා කතා මෙච්චර ගරු වැඩක් කරපු මෙච්චර හොඳ වැඩක් කරපු මට ඇයි මෙහෙම කිව්වේ? ඒ ස්වාමීන් එහෙම කියන්නේ මම. උඹ බුද්ධාංගල තුනක් තිස්සේ රාශිය අඳුනන්නේ. කොහොමද වෙලි කරගන්නේ? උඹ අනුන් හදන්න හදහද කියන්නේ උඹ ඔබ හදාගන්න දෙන්නේ නැහැ. ඒකේ පිටර. ඒ නිසා උඹ හැදෙන්න බලපන්. උඹ වැඩේ කරගෙන ඉන්න. අදවත් මේක ඇරිලා. තවත් මුලාවට පස්සලා යන්නේ. ඒ වර තමයි රාශී කල්පනා නැගිලා ඇත්ත වශයෙන් අද කෙසේ හෝ මම අධිහත්යටපත් වෙනවා කියන බලාපොරොත්තු වෙන ගිහිලා කර්මස්ථාන විවහන කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ බල කියන්න බලාපොරොත්තු වෙන ඒ බලාපොරොත්තු වල උප්පත්තියක් ලබනවා. හැබැයි ඒක හොඳ උප්පත්තියක්. නම් මේ බුද්ධ ශාසනය කියන කාලෙක මෙච්චර වටිනා අරිහත් ඵලයපත් කරගන්න නැතුව ඒක ගැන හිතන්නේ නැති එකයි තුච්ච කරන්නේ. මෙන්න බල කියන එක තුච්චයි කියව නෙමෙයි කිසි. උතුමන්ගේ වැඩවල හැටියටයි ඒ කියන්නේ. දැන් අපි හිතමුකෝ පුංචිලා මේ බයිසිකලයක් පදිනවා දැකලා රෝද තුනේ බයිසිකලයක් පදිනවා ඌ හරි කඩිසරයි කඩියා වාගේ හරි ලස්සන හරි සන්තෝෂෙන් බලාගෙන ඉන්නවා. අවුරුදු 18ක් විතර ගිය එකක් මොකද කරන්නේ අර පුංචි බයිසිකලේ බලලා ඌත් එහා ගිහින් එහෙම පැද්දොත් එහෙම හපම් පුතා හපම් කියනවා. මේ ගොයි ආකාර පොතක් අල්ලන්නේ නැහැ ජීවිතේ අපි. මේ කාලකන්ණියා මොකද මේ කරන්නේ කියලා එයාට බලිනවා. අර අවුරුදු දෙකේ දුවේ ළඟ වදිනකොට හපන කිය තාම එයා උද්දේශයකටපත් වෙනවා. දැන් මේ වෙනසක් තියෙනවා. ඉතින් මේ වචන කිව්වේ තැනට ඔබින විදියට. ඒ වගේ අපි දකින්න සුච්චයි විවහම බණ කියන එක සුච්චයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා එහෙම ගන්න ගියොත් එහෙම අපි තැනට ඔබින විදියට ගත්තේ නෑ. මේක අපි ඔබ දකින්න ඕනේ. අනුන්ට ආධාර උපකාර ධර්ම දේශනා කිරීම අපි උතුම් දෙයක්. ධර්ම දේශනා කරන කෙනාට අමෘතය ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එහෙමත් වෙන්න පුතන් තියෙනවා. ඒ තරම් උතුම් කියලා. නමුත් තමන්ගේ වැඩේ කරගන්න ඕනේ. ඒක අත්හැරලා කරොත් මේක මහ දුච්ච වැඩක්. තමන්ගේ වැඩේ කරගන්න ගමන් අනිත් අය ධර්ම දේශනාවෙන් උදව් කරන එක ශ්‍රේෂ්ඨයි. හැබැයි ඔහු එකේ බැඳිලා නැති බව ඒක දාන්නවා. මම අනුන්ට බණ කියන්නේ මේ ලෝකේ බැඳිලා නැහැ. මගේ වැඩේ කරගන්න ගමන් ලැබෙන අතිරේක ලාභයක් වශයෙන් තමයි මේ අනිත් අය වැඩි කරලා තියෙන්නේ. ප්‍රධාන කාරණේ මගේ විමුක්තිය. මෙන්න මෙතෙන්ද හිත හිතුව කෙනාට බණ කොච්චර බණ කිව්වා සංඛාරයක් වෙන්නේ නැහැ. මතු පැවැත්මට හිතුව කාර්යය. අන්න ඒක තමයි පුණ්‍ය පාප පහිනස්ස කියන්නේ. හරි හතේදී පින්පව් දෙකම නැති කරනවා කිව්වේ ඒකයි. පිනෝන දේවලුත් නැහැ. දුක්ඛයිත දේවලුත්. ලෝකේ පිනවන පැත්ත දීප්තයි. මට පිනෝනේ නැති වැඩකුත් නැහැ. අන්න පින් නැහැ කිව්වේ ඒක. උන්වහන්සේ පිනට හේතු කරගෙන යහපත් කටයුතු කරන්නේ නැහැ. උන්වහන්සේ මල් පූජා කරනවා. ඒ වගේම නොඑක ආකාරයෙන් මේ අපි අපපස්ථාන කරනවා. ඒ වගේ ගුරු ගෞරවයෙන් යුතුව සැලකනවා. මේ ඔක්කොම කටයුතු කරනවා. හැබැයි උන්වහන්සේට ඒවා පිනවන්න දේවල් නෙවෙයි. යුතුයකම් විතරයි. රුදෝපකාර විතරයි. රුදෝපකාරයක් නිසා උන්වහන්සේ බුදුන් දහම් සමුන්නාදී ජීවිතයත් කරු කරනවා, නමස්කාර කරනවා, කටයුතු කරනවා. හැබැයි භක්තියකින් එතන බැඳිලා නැහැ. එහෙනම් අසද්දයි කියලා කියන උන්වහන්සේට ශ්‍රද්ධාව නැහැ, විශ්වාසය කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ ඇත්ත දැකලා තියෙනවා. දැක්ක නිසා උන්වහන්සේට මොන දෙයකවත් ලෝකේ බැඳෙන්න දෙයක් නැහැ, හොඳ එකෙත් නැහැ, නරක එකෙත් නැහැ. දැන් මත් පිනවන්න එකක් මේ ලෝකෙ තුල හතුරු වෙවි ඉන්න එකක් මේ ලෝකේ නැහැ කියන එක දැක්ක නිසා උන්වහන්සේ පුණ්‍ය ප්‍රහීනයි. දුස්චර්ය වැඩක් නැති ඒවා පාප කර්ම කොහොමවත් වැඩක් නැහැ කියලා දකින නිසා කීන දහක් දැකින නිසා පාප ප්‍රහීනයි. පුණ්‍ය පාප දෙකම රහතන් වහන්සේ නැති නිසා පුණ්‍ය පාප පහිනස්ස කියලා කියනවා. ඉන් පව දෙක පහ කරන්නේ. ඉතින් යනකම් පින් පහ කරන්නේ මා වික්‍රේ පුඤ්ඤානම් භාවිත මහන්නේ වෙන්න බිය වෙන්න එපා. සුඛස්සේ තම් වික්‍රේ ආදිවාසන පුඤ්ඤාන. මේ සුඛේදකින් තව නමක් පින කියන්නේ. සුඛං ගබ්බං ගන්නහන් තම් ත්‍රිවිධං සමාධි පරිපූර්ණයි. මේ සුඛේ ගැබ්ගත් කල්ලි ත්‍රිවිධ සමාධිය පිළිය. සෙනග සමාධිය, උපචාර සමාධිය, අපනා සමාධිය. සෙනග සමාධියත්, උපචාර සමාධියත්, අපනා සමාධියත් කියන මේ තුනම පිළිනවා. ඒ නිසා සමාධියට උපදිත්‍රේ වෙන අත්ලක් වෙන්නේ. විනාශ කරින්න එපා කියලා කියනවා. ඒක අත්හරින්න වෙලාවකින් සමග වැඩි කරගෙන ඉවරයි. පහුර අහකට දමන්නේ. ඊතර වුණාට පස්සේ. ඊතර වුණාම දන්නවා මම දැන් ඊතර වුණා. දැන් පහුර අතේ තියාගෙන ඉන්නේ තේරුමක්. නෑ ඊතර වෙලා නැති කෙනා පහුර අතරින් ගියොත් අතර මං වෙනවා. ඒක අරිහත්යේදී පත් වෙච්ච තැන් පටන් ගන්න තියෙන්නේ ඊට ඉස්සෙල්ලා ගන්න සිරිතක් නෑ. එයා පින් නොකර ඉන්නවා කියන එකක් නෑ. අන්නේ වෙලාවෙදී ලොකු ඒක කරනවා යුතුයකමක් වගේ. චේතනාවක් වශයෙන් ඔහුගේ පිනවල බලාපොරොත්තු නැති වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ක්‍රියාවලිය තියෙනවා. පුණ්‍ය ක්‍රියාවලිය පුණ්‍ය වශයෙන් පෙන්වන්නේ ඒක හරියට පුණ්‍ය චේතනාව. පුණ්‍ය චේතනාවකින් වෙන් වුණා වූ යුතුයකම් සැලකෙන, ෘතෝපකාර සැලකෙන, ඒ යහපත් ගති ලක්ෂණ ඇති ක්‍රියාකලාප උන්වහන්සේගේ අනිත් සියල්ලට වඩා උරුම විදිහට. නමුත් ඒවා කිරීමත් උන්වහන්සේට පුණ්‍ය චේතනා පහළ වෙලා භවයට හිර වෙන්නේ නැහැ. ඒකයි කියේ පුණ්‍ය ප්‍රහීනයි කියන්නේ. ක්‍රියා ප්‍රහීන නෙමෙයි.
මේ සමහර අය හිතනවා උන්වහන්සේ මල් පූජා කරන ඒවා කරන්නේ උන්වහන්සේ එහෙම දෙයක් කරන්නේ කියලා එහෙම කියනවා. එහෙම කියන්නේ කිව්වොත් එහෙම ධර්මයේ ගැළපෙන්නේ නැහැ. දැරිය සාඳුර කියන්නේ අරිහත්ත්වයටපත් වේද උත්තමයන් වහන්සේ කියනවා. එක්තරා ප්‍රේතයෙක් උන්වහන්සේ ළඟ රැඳිලා ඉඳලා හිටන් කියනවා. අනේ ස්වාමීනි මාව බේරගන්න. කොහොමද ඔබ බේරගන්නේ? අනේ ස්වාමීනි මං මහා දුකකට වැටලා ඉන්නේ. අසත්පුරුෂයෙකුට උදව් කරන්න ගිහිල්ලා. අසත්පුරුෂ භික්ෂුවගේ පැත්ත ගන්න ගිහිල්ලා. මම තරම් අර සත්පුරුෂය ඉඳලා ඉන්නේ. ওই අසත්පුරුෂ භික්ෂුව. එයාගේ කරවල තමයි මම ඉන්නේ. එයාගේ කට උඩට තියෙනවා. එයා ගිහින් අසත්පුරුෂය උපන්න මැරිලා. අසත්පුරුෂයාට උදව් කරන්න ගිහිල්ලා ඒකේ උපාපෙට මම ගිහින් මැරිලා ඉතින් ත්‍රිවිධ කියලා ඉතින් උගේ කට උඩ උපන්නේ. දැන් මම කටත් උඩට දෙන්නේ. වැටිකිලිය දෙන්නේ මිනිසුන්ගේ පාරණිය ඔක්කොම දෙන්නේ මම කරා. මම පාරණිය වැඩින්නේ අද දුසිලා කරා. මිනිසු පාරණිය මං කරා මම පාරණිය අර විශ්ව කරා. මෙහෙම දුකක මම ඉන්නේ මාව බීලා ගන්න කොහොමද? මෙන්න මෙයාගේ ගිහින ශරීර සාහෘදම් කියන්නේ. මම කොහොමද බීරන්නේ? බෙර ඔබ මට නෑ දැයි. මම ඔබට උදව් උපකාර කරලා තියෙනවා. ඒ නිසා ඔබ දෙන විනාක් ගන්න මට අයිතියක් තියෙනවා. ඔබ කරලා දෙන සත්ගුණය මට අනුමෝදන් වෙන්න ඕනේ. මම මොකද කරන්නේ? පින්ඳ වාද කරගෙන ගිහිලා හරි කමක් නැහැ. විසුණු වහන්සේලාට දානයක් දීලා මට පින්න අනුමෝදන් කරන්න. උන්වහන්සේ පින්ඳ පාදකින් ගිහිලා විසුණු පිරිසක් ගෙවිලා දානෙ දීලා ඒ දානෙ පින්න අනුමෝදන් කරලා අර ප්‍රේතයා පින්න අනුමෝදන් කරලා අර දුකෙන් මිදෙයි. එතන මේ විදිහේ ප්‍රේත වස්තුව කතාව. දැන් මෙතනදි වැදගත් දෙයක් තියෙනවා. පුණ්‍ය පාප පහිනස ගැනීම පුණ්‍ය ප්‍රහීන කරලා හිටපු ශරීරාංග දානයක් දීලා අනුමෝදන් කරේ මොනවද? එයාට ලැබුණේ මොකක්ද? දැන් මොන විදිහද ප්‍රහීනද? දැන් මෙතෙන්දි තමයි අපි අර කිය වචන පටලවාගෙන ඉවෙලා වචන වල අර්ථ වෙනස් කරන අදහස් ගන්න ගියාම අදට මේ පුණ්‍ය කියන වචන අද දින අදහස ගන්න බෑ. අපිට සිද්ධ වෙනවා ওই තැන් වලට ස්ථිර වෙන්න ධර්මයේ විකෘති කරලා දැන් අපිට මොකද වෙලා තියෙන්නේ ධර්මයේ පැටලුම් සාකරන ධර්මයේ පරස්පරද මෙහෙම දැන් අපිට ගන්න වෙනවා. මෙතෙන්දී අපි දකින්න මේ පුණ්‍ය කිව්වේ මොකක්ද? මේ භවයේ තුල පිනවන්න යමක් හේතු වෙනවාද යම් කිසි සුභතියයි කියලා. මෙන්න මේ පිනවන මානසිකත්වය තමයි මේ පින එතන පුණ්‍ය කියන්නේ. අන්න ඒක තමයි අරියත් උන්වහන්සේගේ ප්‍රතිපද. සැපතර හේතු වෙන ලෞකිකව සැපතර හේතු වෙන යම් ක්‍රියාවලියක් කළා නම් ඒකෙන් ගොඩ නැගෙනවා ඒකට අවශ්‍ය කරන දේ. හැබැයි සසර ගමනට හේතු වෙන මතු උත්පත්තියේ හේතු වෙන එකයි දෙන්නේ. ඒ නිසා තමයි අර ප්‍රේතයන් අනුමෝදන් කරපුවාම ප්‍රේතයා ඇදී සුවිදමිත උදී. උන්වහන්සේ කරලා ඉතින් අනුමෝදන් කරපුවා. දැන් හොඳ දේ කරලා අනුමෝදන් කරනකොට උන්වහන්සේ සතුටු නොවුණා. ලෞකිකත්වයේ තුල තව කෙලවර කරලා නැති කෙනා ඒ සුගති ගුණයට සතුටු වෙනවා. සතුටුනේ සුගති ගුණය කියන නිසා සුගතියේ විභාගයේ වශයෙන් සුගති විභාගයක් වශයෙන් ඔහු ලබන සුගති ඵලය. මේ ක්‍රමයෙන් තමයි ඒව එන්නේ. ඔක දකින්න ඕනේ. ඉතින් මේ විලාසෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙදාමිය කරපු විදිහටම මේ යම රජවරු කියන කොටසට ගිහිලා උපදිනවා. මේක උපදිනකොට දැන් උපදින කියනවා මැරිලා හිටන් වෙන අද්දවක් ලබන එකද මේ කිව්වේ. දැන් මේ අද්දවක් ලබන එකම නෙවෙයි මෙතන කියන්නේ. කෙනෙක් මරාට පස්සේ අපි ඉස්සරහ ගෙනා මැරිච්ච ගාමම චුත වෙන සිරිතක් නෑ කියන්නේ. සමහර අවස්ථාවල් තියෙනවා බුද්ධිරයා මෙතනින් මැරිලා අන්තරාභවික වෙලා. ඊට පස්සේ ඒ අවස්ථාවේදී ගොඩ නැගිලා එන්නා වූ පුණ්‍ය පාප දෙකේ විනිශ්චයක් අනුව ඒ තීරණයෙන් ඔහු එතනින් ගිහිලා ඉඳන් උපදිනවා පරිවර්තනය වෙලා ඉඳන් චුතිපටි හන්දි ලබනවා යන්තරාභවී. එතන චුතිපටි හන්දි ලබලා ඉඳන් අධ්‍යාවකටපත් වෙනවා. අන්තරාභවී කියලා අමුතු භවයක් නෙවෙයි තිබුණේ මේ දිවිජ මිනිසත් භවම. මිනිසත් භව තුළ තිබෙනා වූ ස්වභාවයක් තමයි මේ කරජකාය කියන මස්සේ කාය ගොඩනගමින් ඒක ඉවරනා බැහැරනාම තව දෙනෙක උප්පත්ති වශයෙන් කියන එතන ගොඩනගමින් ඒක බැහැරනාම එතනින් මැట్లా ගින් තව දෙනෙක උප්පත්ති ලැබමින් මේක උප්පත්තියක් කියන්නේ. ඒකට කියන්නේ පරිසන්දි නෙමෙයි ඔක්කාන්ති. පරිසන්දි ලැබුවාට පස්සේ මිනිසත් භවක් තුළ අවුරුදු ලක්ෂයක් කෝටියක් ඈත වෙනකන් ඒකේ ශක්තිය තියෙන මිනිසත් භව පවත්තා. දැන් මිනිසත් භව වශයෙන් පවත්න්නේ කර්මජ කය නිසා මේ ආහාරජ කය නෙමෙයි. මේ කර්මජ කය නෙමෙයි අධ්‍යාව පවත්න්නේ. කර්මජ කය. කර්මජ කය නිෂ්පාදනය කරන්නේ මේ ලෝකෙ මුකුත් ඕනේ නැහැ. කර්ම විපාකයෙන් හටගන්න කර්මජ රූප තමයි ඒකට හේතු වෙන්නේ. කර්මජ විපාකයේ කර්ම විපාකයේ ගොඩනැගෙන රූප නිසා ඒක කර්මජ අධ්‍යාව කියන සූක්ෂම කායිකත්වය. මෙන්න මේක තමයි අද අපි ගන්තබ්බය අන්තරාභවී කියලා ආදි වශයෙන් නම් වලින් හඳුන්වන්නේ. අන්තරාභවී කියන්නේ ගන්තබ්බය හඳුන්වන්න ගත්ත තව නමක් නිසා අන්තරාභවී කියලා 아무තු භවයක් නෙමෙයි. මේ භවයේ ගමන තුල
අපිට පේන තැනක් තියෙනවා නොපෙනෙන තැනක් තියෙනවා. මස්ලේ කයක් අගෙන පහරුණා පේනවා. කර්මජ කය පේන්නේ. ඒක අවිශේෂ රූපේ. භූත රූප ප්‍රසාද රූප දෙක අවිශේෂයි. අන්න අවිශේෂ වැස්සර පස්සේ මොදෙන්නේ අන්තරාත්මනා. කියලා අපි කියනවා. අතුරු දහම් වුණා කියලා කතාව හදලා තියෙන්නේ ඒක පේන්නේ නැතුව කියලා. භවයේ තුලම පේන්න ඇතුළේ ඉන්න අවස්ථාව සහ පේන්න නැතුව ඉන්න අවස්ථාව. මෙලොවින් ඉලෝට යනවා එලොවින් මෙලොවට එනවා කියෝ. සත්‍ය සැරිසරන්නේ අවිද්‍යාව නිසා සැරිසරන්නේ මෙලොවින් ඉලෝට යනවා එලොවින් මෙලොවට එනවා කියෝ. අන්න මෙලොවින් ඉලෝට යන එලොවින් මෙලොවට යන කි මෙලොවින් ඉලෝට යන කියෝපේද අනිත් නොපෙන්නේ පැත්තේ සූක්ෂම කායිකත්වයට යන්නේ. ආයි එලොවින් මෙලොවට එනවා කියන්නේ මස්ලේ එකක් ඇති ගැබ කර වේදලා ඉඳන් හරි නැවත මස්ලේ එකයි කිය විහිලා වේදේ නේ. මේ ඔය විදිහට නොපෙනී ඉන්නවා, පේන්නේ ඉන්නවා, නොපෙනී ඉන්නවා, පේන්නේ ඉන්නවා. මේ විදිහින් අවුරුදු ලක්ෂයක් තිබුණා අර ප්‍රතිසන්දියේදී ලැබු ශක්තිය. අධ්‍යාපන පවත්වන්න. අවුරුදු ලක්ෂයේ අතරමඟ ත්‍ෘතියක් ආවේ නැත්නම්. ඔව් පේන්නේ නොපෙනෙන මේකින් දෙආකාරී ක්‍රියාත්මකින් අර අවුරුදු ලක්ෂය ගෙවුණා. ඒ අවුරුදු ලක්ෂයේ සමහරවල් මේ මිනිස් වාගේ කය 100 ගාණක් 1000 ගාණක් උඹ ලබලා තියෙන්න පුළුවන්. ඒ අරගත්ත කය හැමදේම කය මැරෙන්න පුළුවන්. හැබැයි යුත උනේ. සූක්ෂම කයෙන් අහකට යනවා. ඒ තිබුණ ආකාරයෙම ගිහිලා තව ගැබකට ආයෙත් ඇතුල් වෙනවා. ඒ ගැබට අනුකූල විදිහට කර්ම ශක්තිය සකස් කරලා එතනින් ගෙනිනවා. ආයෙත් ඊට අනුකූල ඒ මට්ටමට උස්මහත් වෙලා වැඩෙනවා. ඒකයි වැහැරලා යනකොට ආයෙ වැහැරලා ගිහලා ඒකයි වැහැරලා ගියාම ඉතින් ආයෙ හැරයක් යනවා. තව එකකට යනවා. ඔන්න ඔය යන අතරතුරදී හරියට අපි දැකලා තියෙන දෙයක් අපේ අත්දැකීමක් අර හීටර් එක කියන කොවිල් එක නෙනාය වතුර හත් කරන ගන්න උපකරණ. අපි වතුරට දාලේ වෙලා හිටන් මේ විදුලිය දුන්නාම ඒකට විදුලිය සපයපුවා. වතුර උණු වෙනවා. දැන් වතුර උණු වෙන්නේ මොකද්ද උනේ? අර හීටර් කම්බියේ කියලා 7 වෙනි තිබිච්ච ගුණසුම් වෙනි තිබිච්ච කම්බිය රත් වෙලා යනවා. ඒ රස්නේ වතුරට උරා දානවා. ඒකේ තමයි වතුර උණු වෙන්න පටන් ගන්නේ. හැබැයි පෑන් දාලා තියෙන පුළුවන් වතුර තියෙනවා නම් වතුර උණු වෙවි කියනවා. එහෙම. අර කම්බිය නිරුපද්‍රිතයි. අපි ඔහොම තියෙද්දි අර කරන්ට් විදුලි වේගය එහෙමම දීලා තියෙද්දි අපි අර හීටර් එක කිව්ව උපකරණේ වතුරෙන් හදාගත්තා නම් විනාඩියක් යනකොට පුස්කාර පිටිලා. පැය ගානක් තිස්සේ නොපිච්චි තිබුණා. වතුරෙන් හදාගන්න වැඩි වෙලා ගන්නාම නේ පිටිලා ගියා. මොකද උනේ? ඒකෙන් නැගින උෂ්ණත්වය තනිකර ඒකට දරන්න බෑ. ඒකේ යමකට උරාගෙන වෙනස් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. වතුර උණු වෙවි දිනවා වතුර ඉන්නේ. ඒක පිච්චෙන්නේ නෑ. මෙන්න මේ වගේ අපි යම් කිසි කර්ම ශක්තියක් සිද්ධ කරලා ඒ කරපු කර්ම ශක්තිය තුළින් දැන් මේ අධ්‍යාව පරිවර්තනය කරන්න හේතුකාරක කියන කර්ම ශක්තියක් ගොඩ නැගිලා තියෙනවා අපිලා. අර හීටර් කොයිල් එක වතුර දැම්මා වගේ මස්ලේ එකයිද මේක ඇතුල් කරලා තියෙන සම්බන්ධතාවය. සූක්ෂමකයි. දැන් මේකේ සම්බන්ධතාවයේ තියෙන තාක්කල් ඒ පරිවර්තනයේ බාධකයක් පමණ නෙවෙයි මේකයි පවත්වන. මේකයි මිදිලා අහකට ගියෝ. කැළවිලා අහකට ගියෝ. අර සූක්ෂම කයර පණිකර අර කිවිගේ ඒ අධ්‍යාව පවත්වන කිනාව කර්ම ශක්තිය පවත්වන්න බෑ. අර ඊට වඩා වැඩි වෙනස්කම් තිබෙන කර්ම ශක්තිය ක්‍රියාත්මක කරන අද්දව පරිවර්තන චිත්ත වේලා ප්‍රතිසන්දී ලබනවා යද්දව. මෙන්න මේ නිසා වැඩි හරියක් චිත්ත වෙන්නේ අද්ද අන්තරාපය වෙන්නේ නැත්නම් ඔය ගන්ධබ්බ කියන අවස්ථාවේ. මිනිස් කයත් එක්කම මැරිලා චිත්ත වෙන අවස්ථා දෙකක් තියෙනවා. කර්මක්ෂය වර්ණය සහ උභයක්ෂය වර්ණය කියන මතන. කර්ම බලවේගය ඉවර වෙනවා නම් එයා කොච්චර මේ ජීවිතය පවත්වන්න පුළුවන් ජීවත් කරන්න බෑ. අපි අමාරුවක් හරියලා නැහැ. ඒකට කියන කර්මක්ෂය වර්ණය. සමහරවිට වයසක් ගිහිල්ලා කර්ම ශක්තියක් ගෙවිලා මේ දෙකම එකට ගිහිල්ලා තිබුණා නම් එහෙම අවස්ථාවක් ආවොත් කර්ම ශක්තියක් ගෙවුණු ජීවිතේ මේ කය පවත්තන ශක්තියක් ගෙවුණු දෙකම එකට ගිහින් මරණය කියන උභයක්ක මරණය. මේ කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. සිද්ධ වෙන හින්දා නෙවෙයි වෙන්න ඉඩ තියෙන හින්දා කියන්නේ. හරියට අර විය කනකක් බෑව හැල්ලා දාපු විය දෙක මුහුදේට ගිහිල්ලා මුහුදේදී ඕක එකතු වෙලා ඔය අතරින් ඔළුව කීයක් අවුරුද්දකට හැරයක් ඔළුවට දානවනම් කාගේ හරි එකෙක්ගේ ඔළුවක් උඩට එයිද කියලා අහපුවා ඉඳ ඉඳ තියෙනවා. එහෙමත් වෙන්න ඉඩ තියෙනවා කියනවා එක තමයි උභයක්ක මරණය කියන්නේ. වෙනවයි කියලාම සියල්ලන්ට වෙනවා කියලා පෙන්වන්න පුළුවන් වෙන අති දුර්ලභ නමුත් සිද්ධ වෙන්න පුළුවන් නිසා තමයි ඒක ඔබයක් තමයි කියන්නේ. ඉතින් අනික් අය මොකද කරන්නේ කර්මක්ෂය වර්ණයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කර්මයේ තියෙන උපච්ඡේදක වර්ණය කියලා හදිසි අනුතරක් වෙන දෙයකින් මැරෙන්න පුළුවන්. එහෙම වුණොත් කර්මක්ෂය වෙලා නැති නිසා ඒ පුදුලා එතනින් බහිනවා අර කියන ආයතනය සූක්ෂම කායිකත්වයේද නැත්නම් කර්මජ කායිකත්වයේද. ඒක කර්මජ කාය, චිත්තජ කාය, උතුජ කාය කියන මේ ත්‍රිජ කායික කියන අවස්ථාවෙන් තමයි අධ්‍යව ගෙනියන්නේ මේ කාලේදී. එතෙන්දී යම්කිසි ගන්ධයක් අරගෙන ඉවරලා ඒකෙන් ආහාරයක් කරගත්තා නම් මේ රෝගේ සම්බන්ධ ඉතා සියුම් ආහාරයක් ගත්තා නම් එතන පටන් ඉන්නේ ගන්ධයේ එල්බගෙන ජීවත් වෙන සතු ගන්ධබ්බයා කියලා කියනවා. අන්න ඒක තමයි මෙතනින් අහගෙනවොත් හත්යාවේ ජීවත් වෙන්න බෑ පුරුද්ද තියෙනවා. කර්ම ශක්තිය ආහාර නිපදෙවිලා එනවා. මේ භෞතික ලෝකෙ තිබෙනා ගඳ සුවඳ දෙක එනවා.
ඉතින් දුර්ගතිය තිබුණා ගඳ ආහාරයට ගන්නවා, සුගතිය තිබුණා සුවඳ ආහාරයට ගන්නවා. ඒක ගත්ත ගමන් මේ සූක්ෂම කායයට ඒක හොඳ ආහාරය. ඒකෙන් ගත්තාම මේ සූක්ෂම ගඳ හෝ සුවඳ කියන දෙකකින් හැදුණු නිර්මිතියත් එක්කලා. අර ඒකජකයි ද්විජකයි කිව්ව කර්ම චිත්ත ඍතු කියන තුනෙන් හටගත්ත කය. ඒ සියුම් ආහාරයෙන් ආහාරජ කය කියලා චතුජ කායකින් තත්ත්වයටපත් වෙනවා. අන්න චතුජ කාය කියන එකේ සූක්ෂම කායය තමයි ගන්ධබ්බය. දැන් ඔය ගන්ධබ්බයත් චිත්තේ මුල් කරගෙන පාලනයක් තියෙනවා. කර්ම සහ චිත්ත පාලනය. කර්මයේ ප්‍රදාන කරගෙන චිත්තයත් දෙවිලි කරගෙන නමුත් චිත්තේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි කර්මයේ පළවෙනි නෑ. ඉතින් අපි හුලඟ ගහගෙන ගියොත් අපිට දඟලන්න පුළුවන් හුලඟ ගෙනියනවා. අපිට හුලඟ ගෙනියන එක නවත්තන්න බෑ. හැබැයි අපිට දඟලන්න පුළුවන් එළිය ගෙදර අපුරුත් යමක එල්ලෙන්න පුළුවන්. අපිට ඒ ටික කරගන්න අපි ළඟ තියෙන ශක්තිය. මෙන්න මේ වගේ දේවල් තමයි චිත්ත පාලනය සහ කර්ම පාලනය දෙකට අහු වෙලා තමයි ඉන්නේ ගන්ධබ්බය. මේ ගන්ධබ්බය දුගතියකට ගැලපෙන දෙයට ඇදගෙන ගියොත් හරි යම් කිසි කුසයක් කරා ඇදගෙන ගියොත් ඒක වළක්වා ගන්න චිත්තේට බෑ. ඕනකමින් චිත්තයෙන් ගැබකට යන්නත් බෑ. කර්ම පාලන තනකොළ තමයි ගෙනියන්නේ. එන එක බලාපොරොත්තු වෙමින් ඉන්න ඕනේ. ඒක තමයි කෙනෙක් මලාට පස්සේ තවත් කෙනෙක් උප්පත්තියට ගෙනියන්නේ කර්ම ශක්තිය ආව යන කරන්නේ. උලකට අහුවෙච්ච පරිලාපත යනවා. මේක තමයි මේ රෝග සත්‍යය ගෙනියන්නේ. ඉතින් මෙන්න මේ වගේ මේ ගන්ධබ්බ අවස්ථාවලපත් වෙලා ඉන්න කෙනා. දැන් ඒ විලාහේ ඔහු අපාගතයේ පාප කර්ම කරලා තිබුණා නම්. ඒ වගේම සුවතියෙන් යන්නත් පුණ්‍ය කර්මයක් කරලා තිබුණා නම් සුචරිත කර්මයක් කරලා තිබුණා. ඔහු දැන් මේ දෙගිඩියාවෙන් ඉන්නවා මේ දෙකෙන් කෝකරහයි අනුබලයක් උපනිෂදයක් ලැබුණොත්. ලැබිච්ච පැත්තට යන්න පුළුවන් අවස්ථාව. මෙන්න මේ වගේ අවස්ථාවේදී ගන්ධබ්බ ලෝකේ පහළෙන් ඉන්න කොටසක් තමයි ඔය යමදේව කියන්නේ. යමරජ කියන්නේ ඒ බඳු අය බේරාගෙන හොඳ පැත්තට ගන්න පුළුවන් තරම් උත්සාහ කරන කෙනෙක්. ඒ කියන්නේ විනිශ්චයකාරයා හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයාට පහර ගහන්න නෙමෙයි. පුද්ගලයාගේ කොහොම හරි විනිශ්චය කරලා හොඳ පැත්තට නම් මුට පුළුවන් තරම් සහනයක් සැලසලා දෙන්න. බේරා ගන්න බලන්න හොඳ පැත්තට ගන්න. ඒකයි විනිශ්චයකාරයෝ කියන්නේ. පලි ගැනීමක් විනිශ්චයකාරයෝ අරන්නේ. මෙන්න මේ වගේ යමරජිරුවන්ට පලි ගැනීමක් නෑ මේ හිතවිච්ච ගති රැස්තට. ඒ උරුමේ පරිදි ගිහින් යමරජෙක් වෙලා උපන්නවා. අන්න එයා මේ ස්වභාව ධර්මයේ තුලම ක්‍රියාත්මක වෙනවා. ඊට ගැළපෙන පරිසරයක ඊට ගැළපෙන වැඩ පිළිවෙල. කවුරුවත් දෙනපත් වීමක් නෙමෙයි ධර්මතාවයෙන් ලැබෙන පත් වීම. මෙන්න මේ පත් වීම පරිදි ඔහු එතන ගියා යමරජිරුවන්ට යප්පයක් හිමිද එතෙන්ට ඔහු ගිහිලා පිහිටනවා. ඒක එයා ආකර්ෂණය දෙන්නේ. අපි යම්කිසි වායුවක් බැලුම් එකකට පුරවලා සැහැල්ලු වායුවක් පුරව අධෛර්යය. කවුරුවක් ගෙනියන්නේ ඒ ධර්මතාවයෙන් ඒ සැහැල්ලු වායුව යම් තැනක තියෙන්නේ ඒ කරා ඒ බැලුම් ටික උස්සගෙන යනවා. ඊළ ඒ මට්ටමේ නවත්වනවා වාගේ. අන්න අර යමරජුරෝ වෙන්න තියෙන කර්මය කරපු එක. බැලුන් එක අලයි යනවා වගේ ගෙනිහිලා ඉතින් ඊට ගැලපෙන යම ලෝකේ නැමෙති සකස් වෙලා තියෙන ලෝකේ යම් ලෝක කුරේ ඉතුරු දෙන්න. ඕක ගෙනිහිලා එතනට ගිහින්. අබාන් කියනවා එතන යමරජ පහළ වෙලා. දැන් යම් කිසි කර්මයක් කළා විනිශ්චයයට පස්සේ කරගන්න බැරුව. කාගේ හරි උපනිශ්‍රයකින් මේ දෙපැත්තට කොයි පැත්තට හරි යන්න පුළුවන්. ඊ පැත්තට ඉන්නේ බලලා කැන්දුව පැත්තට දුවනවා. අන්න එහෙම අවස්ථාවක් තුළ ඉන්නවා මේ පුණ්‍ය කර්ම පාප කර්ම දෙකම කරගත්තා. මෙන්න මේ වගේ බලවත් විදිහට කරගෙන දෙපැත්තෙන් සමසමවයි කරගෙන තිබුණ කෙනාට. දැන් උපනිශ්‍රේ සම්පත්තියක් ලැබුණොත් ලැබිච්ච පැත්තට යන්න පුළුවන්. අපි කරන පින්පව් හේරම මේ විශ්ව සතහනක සතහල් වෙනවා. කරන හැම ක්‍රියාවක්. ඒවා එකිනෙකට කලවම් වෙන්නේ නැහැ. එක එකනාගේ බුද්ධිලාගේ කරපු හොඳ නරක අනිත් කෙනාගේට කලවම් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක දැකපු ඉරිසිවරු මේකට කියව පොත්ගුල් හතරක් තියෙනවා කියලා. පොත්ගුල් හතරක් තුළ මේවා තැන්පත් වෙනවා කියලා. මේ විශ්වයේ තැන්පත් වෙන එක්තරා ක්‍රමයක්. ඒක නාම ගෝත්‍ර වලට අයිති. ඒ තැන්පත් වෙනවා. මෙන්න මේ තැන්පත් වෙනවා හා සම්බන්ධයක් තියෙනවා අර කියන යමරජුරුවන්ගේ අර කියන කර්ම විපාකයේ ඉරිසිය. ඒ කර්ම විපාකයේ ඉරිසි පරිදි ඒ බුද්ධිලාරේ විනිශ්චය කරන ස්වයංක්‍රීය කොම්පියුටරයක් ආගේ මුළු විශ්වය. මෙන්න මේ බුද්ධිලාර කර්ම ශක්තියෙන් ඇදලා යනවා අර කියන යම ලෝකයට ගැලපෙන්න දෙන්න. එහෙම නැත්නම් එතන ඉන්න අනිත් පිරිස. ඒකට උදව් දීලා වරේ යන්න උඹේ විනිශ්චයක් තියෙනවා කියලා යම දූතිය කියන කොටස ඒ වගේම කටයුතු කරපු අනිත් පිරිස. ඒ තෝල්ගේ පෙරක දూరు එහෙම ඉදී තෝ ඒක තියෙනවා ඒකට යන්න. ඒගොල්ලෝ ඔතන ඉපදිලා ඉන්නා නේද? පොලිසියේ ඉන්න පොලිස් නිලධාරී. ඒගොල්ලෝ තමයි යකින් යම දූතිය වෙන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඔය අවස්ථාව බලා ඉන්නකොට අරහින් නියෝගයක් දෙනවා. ඔන්න අහවල් බුද්ධිලාගේ ජීවිත කාලේ අවසාන වෙන්නේ ඉන්නේ. බුද්ධිලාගේ චරිතය මෙන්න මෙහිමයි තිබුණේ. මොකද පදේශනේ විමර්ශන තිබුණේ ඒක නිසා ඒකයි ගැළපීලා ඉන්නේ. එයාට පේනවා අර කියන අර මොතෙන් පේනවා. එයාට අවශ්‍ය කරන්නේ නැහැ. එයා දැනුම් දෙන හරි දූතේ ඉන්නේ. අහවල් දෙන ඵලයන් ඒ බුද්ධිලා අරපරි. බුද්ධියා කොහොම හරි බේර ගන්න පුළුවන් අවස්ථාවක් තියෙන බව පේනවා. බලමු සීදීලා පුළුවන්ද කියලා. මෙහෙම කියලා යවන්නේ. ඒතර මොකද කරන්නේ? ඒකෙන් ගැලපෙන්නේ කී වෙලේ කැවිලා
අර පුද්ගලයා මෙහෙම වැරෙන්න ආසන්න මොකද එනකොට පෙනීසිල්ලා ඉඳන් කියනවා මේ වෙලාවට පේනවා ඒ ආධ්‍යාත්මික පැත්ත. අරගෙන යන්න ඇවිදලා ඉන්නේ උඹට විනිශ්චයක් තියෙනවා වරේ යන්න කියලා අරගන්න. අර සූක්ෂම කායිකත්වයේ මේ මහ පොළොව ප්‍රශ්නයක් නෙමෙයි. අපේ ඉතලක පරමාණුක ශරීරයේද මේ ගණීභවනදී ප්‍රශ්නයක් නෙමෙයි අපිට යන්න පුළුවන් කියලා. මෙන්න මේ අතරේ විදුලිය හැටියට යමක් දිගේ රෝහයක් අතරේ විදුලිය යනවා. කිරණ වර්ගයක් යනවා. අර කර්මජ ශරීරයේ මේ මහ පොළොව කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. දැනට ඔබින විදිහට හැදිලා තියෙන ඊට අනුකූලව හැදිලා තියෙන ඉතන පේනවා. අන්න ඉතින් ගෙනියන්නේ. මෙතෙන්ට ගෙනිච්චාට පස්සේ සිහි දෙනවා. සිහි දීම කියලා එකක් කරනවා. සිහි ගන්නවා. ඒ බුද්ධයාගේ මනසට සැඩගති නැති වෙලා යන්නේ. දයාව කරුණාව පහළ වෙන්නේ. අදහස් වෙනස් වෙන්නේ. අවශ්‍ය කරන ලෝකයේ පෙන්වීම ඒක කොටසක් තියෙනවා. මේකට කියනවා දේව දූතයෝ 4 දෙනෙක් කියලා. මේ දේව දූතයෝ 4 දෙනා යම් කෙනෙක් දැක්කම ඒ බුද්ධයා පව් කරන්න බයයි. පව් කරන්න අකමැති. දැක්කේ නැත්නම් පව් කරනවා කැමැති. එනිසා එතෙන් යහන්න. උඹ මේ පව් කරලා තියෙනවා. මේ දේවල් කරලා තියෙනවා. උඹට විනිශ්චයක් නැත්තේ ඒකයි. ධර්ම විනිශ්චය උඹට හම්බ වෙලා නැහැ. ඔබ ද්විතීයකින් කරන පරිසන්දියක් ලබලා හෝ දැන් ඔබ ඉඳි කියන ඔබ දැන් අයාලේ ඉන්නවා වගේ ඉන්නවා. විනිශ්චයක් එනවා. ඉතින් ඇයි උඹ මේ ගෙනාවේ උඹට ඒක වෙන්නලා දෙන්නේ? උඹ නිදහස් කරගන්න පුළුවන්ද බලන්න. උඹ පළවෙනි දේව දූතයා දැකලා තියෙනවා. අද යමහජ්ජිරු අර මනුස්සයන් ආවේ යම දූත සූත්‍රයේ කරන විග්‍රහය කොටියි. අහනවා ඔබ පළවෙනි දේව දූතයා දැක්කද? ස්වාමීනි මං අඳුරන්නේ නැහැ. කවුද කියන්නේ දන්නේ? අර මනුස්සයා උත්තර දෙනවා. උඹ දැකලා නැද්ද උඩුකුරුව ශරීරය ඇතුළේ දාලා තියෙන දරුවෝ? ඔය ලෝකෙ හිටියේ නැහැ. පුංචි ළමයි නම් මම දැකලා තියෙනවා. ඒ ළමයින්ට නැගිලා ගන්න පුළුවන් කමක් එහෙම තිබුණා. බෑනේ ස්වාමීනි. අතපය ගොරෝමින් කය උඩුකුරුව තියාගෙන ඉන්න එක කවුද හැදෙන්නේ? කවුද උත්සාහත් කරන්නේ? ඒකම හැදුණා. ඒකටම පුළුවන් නම් තනියෙන් හැදෙන්න. ස්වාමීනි බෑනේ තනියෙන් හැදෙන්න. දෙමව්පියෝ නෑදෑයෝ අසල්වැසියෝ කවුරු හරි එකතු වෙලා මල මුත්‍රා හොදලා උස්මහත් කරලා කන්න බොන්න දීලා මෙහෙම තමයි ඒ තත්යෙන් ගොඩ ගන්නේ. ඇයි ඉතින් මොඩිය උඹට හිතුන්නේ නැද්ද? ඒ වගේ ලෝකික ඉපදිලා අනුන්ගේ ආධාරයෙන් උපකාරී ලැබිච්ච මම. ඒ බඳු ලෝකයාට අවද කරන්න හොඳ නැහැ කියලා ඔබට හිතුන්නේ නැහැ. ඒ බඳු ලෝකයේ තුල පෝෂණයෙන් නැగిලා ඉඳන් කාය දාගත්ත මම ඒ නිසා නේද මේ නැగిලා ඉන්නේ. ඒ ශක්තිය අරගෙන අවඩයක් අසාධාරණයක් ලෝකයට කරන්න හොඳ නැහැ කියලා ඔබට හිතුන්නේ නැද්ද? එහෙනම් උදව් කරපු ලෝකෙ. අනේ ස්වාමීන් ප්‍රමාද වුණා මං හිතුවේ. වරදකාරයා කවුද? මම උඹ වෙන කෙනෙක්. උඹේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ. එන්න උඹ දෙයකට වරදකාරයා. අනේ ස්වාමීන් මගේ මුලාව නිසා මගේම වරද කියලා මං පිළිගන්නවා. ඉතින් උඹ දෙවෙනි දේව දූතයාවත් දැක්කේ නැහැ. ස්වාමීන් ඒක කවුද කියන මම දන්නේ නැහැ. මෙහෙම කියනවා. උඹ දැකලා නැද්ද? නොයේ අසාධ්‍ය රෝග හැදිලා. නැගිලා ගන්න බැරුව, පැත්ත වැටිලා. බොහොම අසාධ්‍ය දින මිනිස්සු ඔබ දැකලා නැහැ. ඒවයි නම් දැකලා තියෙනවා. ඒ මිනිස්සු කොහොමද නැවත ගොඩ ආවේ? අන්නේ බුද්ධිලිංගේ ආධාර උපකාර අරගෙන කබලා පොවලා, බේත් දීලා, අපුපස්ථාන කරලා, මේ විදිහට කළා ඉතින් පස්සේ දීලා, එහෙම කළා නිරෝගී කරලා ඔබ දැකලා නැද්ද එහෙමයි. එහෙම දැකලා තියෙනවා. ඉතින් ඒ බඳු ලෝකයට උදව් දෙන ඒ බඳු වන්නා පිරිසකට ඒ බඳු පිරිසකට මම අවැඩ කරන්න හොඳ නැහැ කියලා ඔබට හිතුන්නේ නැහැ. ඒක අයිතියක් අසාධාරණයක් කියලා ඔබට හිතුන්නේ නැහැ. අනේ ස්වාමීනි මට ඒක ඊගාට කියුනේ නැහැ. ඒකයි මෙහෙම වුනේ. එනං ඔබ තුන්වෙනි දේව දූතයා දැක්කද? ස්වාමීනි මම තුන්වෙනි දේව දූතයා කවුද කියන්නේ දන්නේ නැහැ. ඔබ දැකලා නැද්ද? යාගන්නේ ගන්න වැළුව හැරමිටි ගහගෙන. ඇස්පීන් නැති කන් ඇහෙන්නේ නැති හොඳ කුදු වෙලා ඉන්න. Tamante වැඩපලා කරගන්න බැරි වයසක මහලු දැකලා නැහැ. මහලු මහලිය දැකලා නැහැ. කාම දැකලා තියෙනවා. ඒ අය කොහොමද මේ ලෝකේ ජීවත් වෙන්නේ කාලේ? අන්‍යයන්ගේ ආධාරයෙන් උපකාරයෙන්. අන්‍යයන්ට ආධාර කරන උපකාර කරන ලෝකයකට ඇයි ඔබ හිඳින්නේ? ඔබ හිතුනේ නැද්ද එහෙම කරන්න හොඳ නැහැ කියලා. අනේ ස්වාමීන් ප්‍රමාද වුණා මාත් ඒක හිතා ගැනීම හැකියාවක් තිබුණා. ඔබ හතරවෙනි දේව දූතයාව දැකලා තියෙනවා. ස්වාමීන් කවුද කියන්නේ මම දන්නේ නැහැ. ඔබ දැකලා නැද්ද මලමිනි? ආනි මලමිනි නම් දැකලා තියෙනවා. ඒ විලාවේ උඹට හිතුන්නේ නැද්ද මේ උඩ පැනලා මේ ලෝකේ අයිතුකම් අසාධාරණයක් කරගෙන ඉන්න මට මරණය හම්බ වෙනවා. මරණීය උරුම කරේ මේ වගේ මරණීය උරුම කරගෙන තියෙන මම මොකද්ද මේ කියන අපරාධ කියලා එහෙම හිතන්නේ හිතුන්නේ නැහැ. කොච්චර අල්ලගෙන ඉන්න හැදුවත් හම්බ වෙන්නේ නැහැ කියලා ඔබට හිතුන්නේ නැද්ද ඒවා දකින්න? මේ ස්වාමීන් ප්‍රමාද වුණා මං එහෙම හිතුවේ.
හතර දෙනෙක් උඹට ඇත්ත දැනගන්න ලෝකේ පහළ වෙලා ඉන්නේ. ඔය හතර දෙනාගේවත් උඹ සිහි කරන්නේ නැතුව ඉඳලා. උඹ ඔය පව කරගන්න. දැන්වත් අදහස මොකද්ද? උඹට දැන්වත් තේරෙනවද? අන්න අවස්ථාව උදව් දෙනකොට කල්පනා වෙනවා. ඇත්ත වශයෙන්ම මේක අසාධාරණයක් කරලා තියෙනවා. මම මීට පස්සේ කිසිදාවකට ඒ වගේ අසාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා මම හැදුනොත් එහෙම මොකද කරන්නේ? යන්න උඹට යහපතයි. උඹ මෙහෙම බිරු කරලා තියෙනවා. මේ දැමන මේ බිහි කරලා තියෙනවා. සී කරපන්. ඒ සී කරගන්නකොට මොකද වෙන්නේ? කරගන්න හම්බුනොත් වාසනාවක් මතු වෙලා ඉන්නේ. අර කියන මානසිකත්වයේ හරගෙහිලා. උඹේ බන්නේ දුගතියෙන් නිදහස්. උඹට දුගති මානසිකත්වයක් වුන්නේ නැහැ. උඹට ගැලපෙන තැන මෙන්න මේ වගේ දැනක් තියෙනවා දැන්. එතන හිත තියෙනවා. එතන චිත්ත වේලා පරිසන්දියක් ලබන දුගතිය. අන්න එයා දුගතිය දෙනා යම රජුරෝ කරන්නේ දුගතියට දාන එක නෙමෙයි පුළුවන් තරම් බේරන්න හදන්නේ. ඒ වෙලාවෙත් දර ඒ මොනවටවත් හරියන්නේ නැහැ මට කරපු එක මම දන්නවනේ මම පොලිය ගන්නවා. එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ උඹට දුගතියට ඔබ කරව කවුද ඉන්නේ මේක. ඒවමයි උඹට විදුවන්නේ. උඹට කරපු උරුමේ කවුරුවත් ඉන්නේ නැහැ ඔබම විඳින්න ඕනේ. මට කරන්න දෙයක් නැහැ. උඹ බේරා ගන්න තමයි මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ. උඹගේ මනස ඒ තරමට දූෂ්‍යයි. උඹට අයිතිවන්නාව තැනක් තියෙනවා. ඒ තැනට වැඩි එක බලාගෙන ඉගියවම අඩුකාරය විනිශ්චය දුන්නාට පස්සේ අරින් ඇල්ල මෙහින් ඇල්ල ඇදගෙන යන කට්ටිය මෙහි ඉන්නවා වගේ අන්න යම් පල්ලෝ කියලා කට්ටියක් ඉන්නවා මෙහාට වර කියලා අල්ලගත්ත ඇදගෙන ඉන්නවා. ඒකට ඔය හැදිලා නෑ දරුවා දෙන්න. විනිශ්චයකාරය බේරන්න හදලා බැරි මෙතන විනිශ්චයක් දෙනවා. උඹ කරගත්ත එකට මෙන්න මේ වගේ දඬුවමක් තියෙනවා. මං නියම කරන එකක් නෙමෙයි. ඔන්න ඕකයි සම්මතිය. ඕකයි උඹට ඔය ටිකයි තියෙන්නේ. ඒ ටික දුන්නාට පස්සේ අනික් කට්ටියලා හැදිලා ඉන්නවා. ඔය ටික එනකන් තමයි අපිත් බලන්නේ. පරමෙහාට. ඒගොල්ලෝ හැදිලා නම් මෙලොවත් ඉන්නවා ඒක පිළිගන්න කට්ටිය මේක. ආයුධයන් අසාධාරණ කරන කාරණා මම මලක් කමන්නේ. ඉතින් දෙන්නේම නෑ ඔකට. ආගේ යාදී මිනිස්සු මෙහි. උන් ගිහලා උපදිනවා යම් පල්ලෝවද. ආයුධයන් අසාධාරණ කරන එකෙන් දැක්කොත් ඕකට පල්ලා පොඩි කරලා ගහලා පුළුවන් තරම් වල දෙන්න ඕන කියලා ඔය මානසිකත්වයේ තියෙනයි කියලා යම් පල්ලෝ වෙලා උපදිනවා. උන් ලැහැත්තිලා ඉන්නවා අර යාදී අවස්ථාව වලකම් අර උගේ බලාපොරොත්තු සතුට වෙන්නේ. රුපියාවගෙම අහු වෙනකන් තමයි අපි කියන්නේ. අර මේ හරි කියලා අරගෙන. ඊට පස්සේ මොකද කරන්නේ? අර උන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ ඒකට අවශ්‍ය ගෝචරයේ බුද්ධිලිය හදගත්තාම අරගෙන් දහවද ඔක්කොම අපාවද දෙන්නේ. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ යමපල්ලෝ ඉන්නවයි කියලා කිව්වේ යම කජුරෝ ඉන්නවද මම කාගෙන්වත් අහලා නෙමෙයි. බුදු ඇහෙන් දැකලා මේ කියන්නේ මේක බොරු නෙමෙයි. මේක තේරුම් ගන්නilla කියලා යමදූත සූත්‍රයේ විග්‍රහ කරලා දේශනා කරා. ඉතින් අපිට ඕනේ හැටියට මේවා කියන්න පුළුවන් කමක් නැහැ. දිවස පහළ වෙච්ච කෙනෙක් හිටියොත් යම් යම් සත්වෝ සුද වෙලා යනකොට ඒ සතු ගිය තැන් දකින්නකොට වෙනෙන්න පුළුවන් යන හැටි ගිය හැටි කොහෙද ගියේ එහෙම එකක් තිබුණාද නැද්ද කියලා. එහෙම අවස්ථා ඇති කලාතුරකින් දෙනෙකුට හරි එහෙම දැනගන්න පුළුවන් කමක් ඒ දෙන්න. ඒක බුදුවක් නෙමෙයි ඉන්න බව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. යම් දාසකේ ඥාය පහළ වුණා නම් ඕකට අත්දකින්නත් පුළුවන්. ඒ අයට අත්දකින්නත් පුළුවන්. අත්දකින්නත් පුළුවන්. ඒ අයට අත්දකින්නත් පුළුවන්. අත්දකින්නත් පුළුවන්. ඒ අයට අත්දකින්නත් පුළුවන්. අත්දකින්නත් පුළුවන්. ඒ අයට අත්දකින්නත් පුළුවන්.